ධර්ම ශ්‍රවණයට පෙර පංචශීල සමාදන් වී යුතු තිබෙනවා. පංචශීල සමාදන් වීම සඳහා කවුරු දෙවරක් නමස්කාරය කියනවා. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरज मज्जपमादत्ताना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादेतव्यं समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य सब्बं पहाय गमनीयन्ति ධර්ම ශ්‍රවණාභිලාෂී කාර්මික පින්වත්නි අද දවසේ මේ පින්වත් බොහෝ දෙනා එකතු වෙලා සිටින්නේ දෙහිවල කවුඩාන සිරි සංගබෝ පාරේ අංක 44 ධර්ම ස්ථානයේහි පදිංචිව ඉඳලා අභාවයටපත් රන්සිමාලා චාරිකා ශ්‍රේයාපාල මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා 7 දවසේ පින්කම හැටියට ශ්‍රියාපාල මෙතිතුමා ඒ වගේම ආදරණීය දරුවෝ සහිත
සියලු ඥාති මේ අවස්ථාවට නම් වශයෙන් සඳහන් කරන්න බැරි කලාකරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඇවිදින්නත් ගිහින් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් නම් කියද්දී හොඳ නැහැ. ඒක නිසා කලාකාරයෝ සියලු දෙනා බොහෝ දෙනා මෙතන ඇවිල්ලා ඉන්නවා. ලේඛක ලේඛිකාවෝ සහිත. මේ සියලු දෙනාම දකින්න හම් වෙන්න ලැබීම සතුටක්. අපේ ශ්‍රියාපාල මැතිතුමා බොහෝම සන්තෝෂයෙන් ආසාවෙන් හිටියා මේ පින්කම කරන්න. ඒ විතරක් නෙමෙයි එම මැතිනිය අභාවයට පත් වෙන්න පෙර ඉඳලා බණට දහමට බොහොම ලැබිව හිටපු කෙනෙක්. මට තියෙන ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නයක නෙවෙයි. මට තිබුණා බණක් ඒක තියෙනවා. ඒක තියෙන්නේ කටුනායක. ඒ බණ පටන් ගන්න නියමිතව තිබුණේ 7ට. දැන් පටන් ගන්න වෙන්නේ 8ට. ඊතර යන්න වෙනවා මෙතනින් 7ට. ඊතර වෙලා තියෙන්නේ පැය භාගයයි. ඒකේ වැරද්ද මගේ නෙවෙයි. ඒකේ වැරද්ද මේ පාරේ. ස්පිරිතාලේ ගාවේ ඉඳලා මෙතෙන්ට එන්න විනාඩි 10ක් විතර යයි කියලා තමයි අපි හිතාගෙන හිටියේ. ඒක නිසා දැන් ඒකට වැඩි කාලයක් ගත කරොත් තවත් කාල වේලාවක් නැති වෙන නිසා කාරුණික පින්වත්නි 7 දවසේ පින්කමක 3 මාසේ පින්කමක මාතෘකා සීමිතයි කියන්නේ සංස්කෘතිය විසින් අපිට දීලා තියෙන තාම කුඩා මාතෘකා ටිකක් මේ 3 මාසේ 7 දවසේ පින්කමේදී බණ කියන්නේ. ඒ අනුව මම ඊටාම කෙටියෙන් ඔබට ඊටාම වැදගත් කරුණක් කියන්න කෙටියෙන්. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ඇඟ ගැන. ඇඟ ගැන විද්‍යාවට කියන්නේ කායික විද්‍යාව නැත්නම් කාය ව්‍යවච්ඡේද විද්‍යාව කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇනටොමි කියලා. ඒතර වෛද්‍ය විද්‍යාව හදාරන හැම කෙනෙක්ම ඇනටොමි හදාරන්න ඕන. ඒ ඇනටොමි එකට අනුව මේ ශරීර අභ්‍යන්තරයේහි තියෙනවා ඉන්ද්‍රිය කියලා જાතියක් බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට අවයව කියලා જાතියක් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට අංගෝපාංග කියලා එකක් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට ඉන්ද්‍රිය තියෙන්නේ 5යි ඇස කන නාසය දිව ශරීරය කියලා. හැබැයි ඒ ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය කියලා කියන එකම තමයි අවයව කියන්නේ වෙනත් විදිහකට. ඉතින් ඉන්ද්‍රිය 5 කියන්නේ ඇස කන නාසය දිව ශරීරය. හැබැයි ඇස කියන්නේ ඒක වචනයක් නේ. එතකොට එක ඇහක් නේ ඉන්නේ. ඇස් දෙකක් තියෙනවානේ. ඉන්ද්‍රිය වශයෙන් ඇහැ කියලා කියන්නේ පෙනීමේ හැකියාවට. ඉන්ද්‍රිය වශයෙන් කන කියන්නේ ඇසීමේ හැකියාවට. ඒ හින්දා දෙකක් තියෙන්නේ අවයව, එකක් තියෙන්නේ ඉන්ද්‍රිය. ඇස් දෙකක් නෑ මිනිස්සුන්ට, එකයි තියෙන්නේ ඉන්ද්‍රිය වශයෙන්. ඒවා හරියට දැනගත්තොත් තවත් කවියක් ලියන්න පුළුවන් ඊගාවට. යමුකට. දැන් ඇස් දෙකක් නැති විත්‍ය ඔප්පු කරන්නම් මම මේ අපේ ශ්‍රේයාපාල මෙතිනියගේ පින්තූරය දිහාවේ හොඳට බලාගෙන හිටියොත් ඔබගේ ඇස් දෙකෙන් හොඳට බලාගෙන ඉඳලා ඒක එලෙසම බලාගෙන ඉඳිද්දිම හැකිද අනිත් පැයි මන් දිහා බලන්න. ඒ දෙස බලා සිටියදීම අනිත් පැයි මන් දිහා බලන්න. Impossible. කළ නොහැකි. ඇයි? ඇස් දෙකක් නැහැ. තියෙන එක. දෙකකින් අහන්න පුළුවන් එකක්. එතන දෙකක් අවයව, එකක් ඉන්ද්‍රිය. එහෙනම් කන් වලින් දෙකක් අවයව, එකක් ඉන්ද්‍රිය. දිව වලින් එකක් අවයව, එකක් ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රිය සහ අවයව අතර තියෙන වෙනස. අංගෝපාංග ගතාම තියෙනවා 32ක් 32. ඒ 32 නම් වශයෙන් කියනවා නම් පාලියෙන් තියෙන්නේ ඉමස්මින් කායේ මේ කයේ කේසාලෝමාන කාදන්තා තචෝමං සන්නහාර වට්ඨ්‍යට්ඨ මින්ජාවක්ඛං හදයන් යකණං පිලෝකම් පීකප්ප පහසංගන්තං අන්ත ගුණං
උදරියන් කරේ සම්පිත්තන් සෙම පොලෝයන් සේදෝ මේදෝ ආශ්වාසක් කෙලෝ සිංහානි කලසිකම් උත්තමත්වකේ මාතරම් ගන්න කියලා පාලියෙන් කියයි. සිංහලෙන් එච්චර කොට කියන්නේ නැහැ. මේවා අංග සහ උපාංග 32ක්. මොනවද අංග? මොනවද උපාංග? කේසා. එක කේසා. කේසා කියන්නේ මෙහෙම කරාට නෑ. ඔබට තියෙන කේසා. කෙස්. ලෝමා. ලොම්. නඛා. නඛා කියන්නේ නියපොතු. දන්තා. තච්චෝ අම. මාංශ. මස්. නහාරු. අට්ඨි. අට්ඨි මින්ඩා. වක්කං වක්කු ගඩු හදයන් හෘදය වස්තු ආදි වශයෙන් ඒ අංග මේ අතර තියෙනවා උපාංග කියලා එකක්. උපාංග කියලා කියන්නේ අංග ආශ්‍රිතව තියෙන වෙන ඒවා. වෙනස තමයි ශරීරයේ තියෙන අංගවලට හැඩයක් තියෙනවා. උපාංග වලට හැඩයක් නැහැ. ඒ තමයි සෙම්හා සෙම පිත්ත පිත පිතට හැඩයක් නැහැ. සෙමට හැඩයක් නැහැ. ලෝහිත ලේ අස්සු කඳුළු මුත්තම් මූත්‍ර ඒවට හැඩ නැහැ. ඒ නිසා අංග සහ උපාංග කියලා දෙකක් තියෙනවා. මේ විශ්වාස කරද්දී බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 2600කට කලින් දේශනා කරපු anatomy. එතකොට anatomy ශරීර විද්‍යාව, කායික විද්‍යාව, Buddhist perspective of anatomy. එතකොට මේ කායික විද්‍යාවේ තියෙන අංග සහ උපාංග 32ටම අදාළව එක කරුණක් තියෙනවා තේරුම් ගත යුතු. එච්චරයි. මොකද්ද මේ 32කින් 32ටම අදාළ පොදු කරුණ? 32කින් 32ටම අදාළයි. වෙනස් වෙන්නේම නැහැ. කරුණු තුනක් අනිවාර්යයි. එක disorder වෙනවා. දෙක expire වෙනවා. තුන stop වෙනවා. stop වෙනවා. finish වෙනවා. මම සිංහලෙන්ම කියන්නේ තේරෙන්න ඕනේ. ඉතින් මේ 32කින් 32ටම අනිවාර්යෙන්ම disorder වෙනවා. order එක disorder වෙනවා. විධිමත් භාවය අවිධිමත් වෙනවා. ක්‍රමවත් භාවය අක්‍රමවත් වෙනවා. 32ම. ඒ ක්‍රමවත් භාවය අක්‍රමවත් වුණාම අක්‍රමවත් වෙච්ච එක ක්‍රමවත් බවට පත් කරන්න මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා ડોක්ටර්ස්ලා කියලා. ක්‍රමවත් භාවය අක්‍රමවත් වෙනවා. අක්‍රමවත් එක ආය ක්‍රමවත් භාවයේ පිටවන්න පිරිසක් ඉන්නවා ડોක්ටර්ස්ලා කියලා. ඒගොල්ලෝ තමයි දන්තාකෝ the dentist. ප්‍රශ්න නහාරු මාංශ හදයන් කාඩියොලොජිස්ට් කේසාවලෙන්ද කෙස් වලට දොස්තරලා ඉන්නේ. ඒගොල්ලෝ ඩිස්පෙන්සරි දාලා නැහැ සැලූන් දාලා. මේ අංග සහ උපාංග 32ම අක්‍රමවත් වෙනවා අවිධිමත් වෙනවා. මට කියන්න ඒක වරදක්ද ලෙඩක්ද හැටියක්ද? ක්‍රමානුකූලව තියෙන එක අක්‍රමවත් වෙන එක වැරද්දක්ද? ක්‍රමානුකූලව තියෙන එක අක්‍රමවත් වෙන එක අපි ලෙඩක් කියලා කියනවා. ඒ උනට නොවිය හැක්කක්ද? ක්‍රමවත්ව තියෙන එක අක්‍රමවත් වෙන එක පාපයක්ද? එහෙනම් ක්‍රමවත් තියෙන එක අක්‍රමවත් වෙන එක මොකද?
හැටි. ලෙඩක් නම් මොකද්ද කරන්න පුළුවන්? බේත් ගන්න පුළුවන්. වරදක් නම් මොකද්ද කරන්න පුළුවන්? FCID පැමිණිලි කරන්න පුළුවන්. දඬුවම් කරන්න පුළුවන්. හැටි නම් මොකද්ද කරන්න පුළුවන්? හැටි නම් මොකද කරන්න බෑ. ඇයි? හැටි නම් මොකුත් කරන්න බෑ. ඇයි? ඒ හැටි. පළවෙනි කාරණාව 32න් 32ම නිශ්චිත වශයෙන් ඕඩර් එක ඩිසෝඩර් විධිමත් භාවය විධිමත්. අපි ඒකට ලෙඩ කියලා කියනවා. දෙවෙනි කාරණාව තමයි එක්ස්පයර්. මේ 32න් 32 නිශ්චිත වශයෙන්ම කල්ලිකුත් වෙනවා. ඇස් වල කල්ලිකුත් වෙන්නේ නැද්ද? ඒතකොට අපි කන්නාඩි ගන්න. කන් වල කල්ලිකුත් වෙන්නේ නැද්ද? කල්ලිකුත් වෙනවා. එතකොට අර hearing aids ගන්න. දැන් මගේ කවුරුත් දන්නේ නැති වුණාට heart එකේ කල්ලිකුත් වෙලා තියෙන්නේ. දාලා තියෙන්නේ බට 4ක්. මම නෑ වගේ කියන්නේ. වයසෙන් 58ක් ඒත් නෑ වගේ තමයි. බට 4ක් දාලා කල්ලිකුත් වෙලා තියෙන්නේ. සමහරුන්ගේ ස්නායු වල කල්ලිකුත් වෙලා තියෙන්නේ. යම් කිසි දෙයක කල්ලිකුත් වෙන එක වැරද්දද? කල්ලිකුත් වෙන එක ලෙඩක්ද? කල්ලිකුත් වෙන එක ලෙඩක් නම් මේ ගන්න පුළුවන්, රිනිව් කරන්න පුළුවන්, රිස්ටෝර් කරන්න පුළුවන්. කල්ලිකුත් වෙන එක වරද්දක් නම් FCID යන්න පුළුවන්, පොලිසියට පැමිණිලි දාන්න පුළුවන්. ඒක වරදක් නෙමෙයි කල්ලිකුත් වෙන එක, වරදක් නෙමෙයි ලෙඩක් නෙමෙයි කල්ලිකුත් වෙන එක. එහෙනම් කල්ලිකුත් වෙන එක මොකද්ද? වරදක් නම් දඩුවම් කරන්න පුළුවන්, ලෙඩක් නම් බේත් කරන්න පුළුවන්. හැටි නම් මොකද කරන්නේ? ඇයි? ඒ තුන්වෙනි කාරණා මේ 32න් අංගෝපාංග 32න් එක්ක කල්ලිකුත් වෙලා එක්ක අක්‍රමවත් වෙලා සිද්ධ වෙන්නේ එක දෙයයි නවතින එකයි. සප්පුරා නිෂ්ක්‍රීය වෙන එකයි. අක්‍රීය නිෂ්ක්‍රීය වෙනවා. කිසියම් අංගයක් හරි උපාංගයක් හරි එක්ක ලෙඩ වෙලා එක්ක කල්ලිකුත් වෙලා නිෂ්ක්‍රීය වෙලා නවතින එක ලෙඩක්ද? වැරද්දක්ද? වරදක් නම් දඬුවම් කළ හැකි. ලෙඩක් නම් බෙහෙත් කළ හැකි. හැටි නම් කරන්න දෙයක් නෑ. ඇයි? ඒ හැටි. මැරෙනවා කියන්නේ විෂාදයට කනගාටුවට කරුණක් නොවන්නේ ඒකේ හැටි. දන්නවද? ගෙම්බෙකුට ඔලු දෙකක් තිබ්බොත් ඒක පෙන්නනවා අටපට්ටනේ. ඇයි? අසාමාන්‍ය දෙයක්. පුවක් ගහක දෙබලක් තිබ්බොත් ඒකක් පෙන්නනවා අටපට්ටනේ. ඇයි? අසාමාන්‍ය දෙයක්. කවුරු මලක් පෙන්නන්නේ නැහැ අටපට්ටනේ. ඇයි? ඒක සාමාන්‍ය දෙයක්. මැරෙනවා කියන්නේ එච්චර සාමාන්‍ය දෙයක්. දැන් මේගොල්ලෝ මේ ඔක්කොම hina වෙවි ආගෙන ඉන්නේ මොකක් ගැනද? මැරෙනවා කියන්නේ. ඒතර මැරෙනවා කියන එක ගැන කිව්වද මෙච්චර hina වෙවි ආගෙන ඉන්නේ ඇයි? ඒක එච්චර සාමාන්‍ය දෙයක් නිසා. නොමලුත් අසාමාන්‍යයි, මලුත් සාමාන්‍යයි. විශ්වාස කරන්න මේ 32න් 32ම කල්ලිකුත් වෙන්න ඕනේ. විශ්වාස කරන්න මේ 32න් 32ම අක්‍රිය වෙන්න ඕනේ. මේ 32න් එකක් අක්‍රිය වුණොත්
මේ 32කින් එකක් disorder වෙලා අක්‍රමවත් වෙලා අක්‍රීය වුණොත් මේ 32කින් එකක් කල්ලිකුත් වෙලා අක්‍රීය වුණොත් සමස්තය නිෂ්ක්‍රියයි. කාර්යයක් වාගේ අලුත් මාළු කාර්යයක් මම කියන්නේ ගෙනාපු ගමන් කිරි ටොයියෝ ඒ වගේ අලුත් කාර්යයක් එක රෝදයක උලංගි යන්න පුළුවන්ද? යන්න බෑ. එතන තරක කළොත් අනිත් තුනේම දිනනවනේ උලක්. අනිත් තුනේම උලක් තිබ්බයි කියලා කියන එක අදාළ නෑනේ. එතන රෝද හතරෙම උලක් තියෙනවා. ස්ටාර්ටින් බටන් එක වැඩ කරන්නේ නෑ. යන්න බෑනේ. ඔක්කොම හොඳට වැඩ කරනවා පෙට්‍රල් නෑ. යන්න බෑනේ. ඔක්කොම හොඳට වැඩ කරනවා පෙට්‍රල් තියෙනවා. ලයිසන් නෑ. යන්න බෑනේ. එකක් නිෂ්ක්‍රිය වුණත් ඔක්කොම වැඩ ගන්නනේ. නැරෙනවා කියන්නේ අන්නේ. එහෙනම් සාමාන්‍ය දෙයක් නෙවෙයි. කලයක් තියෙනවා. ආයු ස්පර්ශෝ දෙවින්න ගණාදි වාම්බක් කියලා මේකට කියන්නේ. කලයක් තියෙනවා. මේකම පිළියෙල ලස්සන කවිය. කලේ පුරෝල වතුර තියෙනවා. ඒ කලේ යටින් බිඳිලා තියෙනවා. භින්න ඝට කියලා එකට කියන්නේ. භින්න ඝට බිඳුණු කලය. චූටි ඉරක් ගිහින් ඒකට යටින් සිදුර. මේකට වතුර පුරවලා පිරෙන්නම දාපු වෙලාවේ ඉඳලා සිද්ධ වෙන එකම දේ මොකක්ද? කාන්දු වෙනවා. පුරෝප වෙලාවෙ ඉඳලා වෙන්නේ එකම දේ කාන්දු වෙන එක. ඇත්තට කාන්දු වෙන්න පටන් ගන්න කොයි වෙලාවෙද? පිරිච්ච පළවෙනි තප්පරේ ඉඳලා කාන්දු වෙලා ගිහලා වතුර ඉවර වෙලා කලේ ඉතුරු වෙනවා. ඉපදිච්ච දා ඉඳලා මේ ගිය ඇතුළේ තියෙන වයස. වයස ඉවරෙන්න පටන් ගන්න කවද්ද? ඉපදිච්ච තප්පරේ. වයස ඉවර වෙන්න පටන් ගන්න ඉපදිච්ච තප්පරේ. එතකොට මොකද්ද වෙන්නේ? ඇඟේ ඇතුලේ තියෙන වයස ඉපදිච්ච තප්පරේ ඉඳලා ගත වෙලා වැය වෙලා ගිහිල්ලා වයස ඉවර වෙලා ඇඟේ ඉතුරු වෙනවා. එතකොට කියනවා මල කියලා. ඒක පටන් ගන්න වෙලාව ඉඳලා වෙන්නේ ඉවර වෙන එක නේද? මලක් තියෙනවා. මේක ගානක්. මේ ගානට මට ගාන හදමු අපි. මැක්ස් මලක් තියෙනවා. මේ මල උපදින්න පටන් ගත්තා. උපදුනේ මාසෙ පළවෙනිදා. ඒ මාසෙට කියනවා දින 30ක්. මේ මල පිපිලා විකසිත වෙලා සුවඳ විහිදුවලා පරාග පෝෂණය කරලා ඇකිලිලා පෙත්තෙන් පෙත්ත ගිලිහිලා නටුවෙන් ගිලිහිලා බිමට වැටෙනවා 30 වෙනිදා. මල ඉපදුනේ පළවෙනිදා. නටුවෙන් ගිලිහිලා බිමට වැටුනේ 30 වෙනිදා. මලේ ආයු කාලය දින කීයද? මලේ ආයු කාලය දින 30යි. පළවෙනිදා හැදිච්ච මල 30 වෙනිදා මැරෙනවා. පර වෙලා බිමට වැටෙනවා. මලේ ආයු කාලය සමානයි දින 30යි. මල කියන්නේ මල පර වෙන්න පටන් ගන්නෙ කවද්ද? පටන් ගන්නෙ පළවෙනිදා. නම් පර වේ නිමාවන්නේ 30 වෙනිදා නම් මල පර වූ කාලය සමානයි දින කීයද? 30යි. මලේ ආයු කාලය සමානයි මලේ පර වූ කාලයට. නේද? එහෙනම් පර වෙන්න පටන් ගන්නෙ පිපිච්ච පළවෙනි තප්පරේ. ඉවර වෙන්න පටන් ගන්නෙ පටන් ගත්ත තප්පරේ. පටන් ගන්නවා කියන්නේම ඉවර වෙන්න පටන් ගන්නවා.
හය පටන් ගන්නවා කියන්නේම මොකද්ද වෙන්නේ හය? ඇත්තට හය පටන් ගන්නවා කියන හයට මොකක් වෙන්න පටන් ගන්න එකද? හය ඉවර වෙන්නේ. හත පටන් ගන්නවා කියන්නේ මොකක් වෙන්න පටන් ගන්න එකද? හත ඉවර වෙන්න පටන් ගන්න. දවස පටන් ගත්තා කියලා කියන්නේ මොකක් වෙන්නද පටන් ගන්නෙ? දවස් ඉවර වෙන්න පටන් ගන්නවා. පොතක් කියවන්න පටන් ගන්නවා කියන්නේ කියවල ඉවර කරන්න පටන් ගත්තා කියන එකයි. ගයක් හදන්න පටන් ගන්නවා කියලා කියන්නේ මොකක්ද? ගේ හදලා ඉවර වෙන්න පටන් ගන්නවා කියන එකයි. වන පටන් ගත්තා කියන එකේ තේරුම මොකද්ද? වන ඉවර වෙන්න පටන් ගත්තා කියන එකයි. තවත් විනාඩි 10ක් තියෙන්නේ කියන එකයි. එහින්දා starting means starting to end. ඇරවීම වනාහි නිමවීමට ඇරවීමක් පමණයි. ඇරවීම වනාහි නිමවීමට ඇරවීමක් පමණයි. ඉපදිච්ච දායඳල වෙන්නේ එකම දෙයයි. මොකක්ද? මැරෙන්නේ. ශ්‍රේයාපාල මැතිනිය ඉපදුනා මැරිලා මැරෙන process එක මැරෙන ක්‍රියාවලිය කරලා ඉවරයි නේද? අපි ඉපදුනා මැරෙන ක්‍රියාවලිය ඉවර නෑ වෙන්නේ වෙමින් තියෙන මොකද? So what we are doing is මොකද්ද අපි කරන්නේ? මොකද්ද මේ අපිට වෙන්නේ? ඉපදුනා මැරිලා ඉවර නෑ. මෙතුමිය මැරිලා ඉවරයි. අපි මැරිලා ඉවර නෑ. දැන් වෙන්නේ මැරෙනවා. හෙට උදේට කවුරු හරි කෙනෙක් ඇහුවා. කොහොමද? මොනවද රසවල? මොකද්ද දෙන්න තියෙන උත්තරේ? කොහොමද මොනවද දන්නේ? මොනවද වෙන්නේ? එහෙම කිව්ව ගමන් අහගෙන ඉන්න කෙනාගේ පෞකාර කතා කියන්නේ බා. කියන්නේ පෞකාර කතාවක් ශ්‍රියාපාල මහත්තයා ගෙන්නලා කියවපු බණේදී ආමුදුරෝ කිව්වේ දාමරා. කියලා ඇය මහාගයක් හිටහන් මෙතෙන් වෙලා කියලා මං කියවුවා ඇය වගේ එයාට කියන්නේ. කවුරුනේ කියවුවොත් how are you? හිට උදේට. how are you? මොකද නැහැ සිංහලෙන් යන්නේ. එතන මොකද අපිට දෙන්න උත්තරේ? how are you? අපි ඉස්කෝලේ යන කාලේ උඹට දුන්නේ එක දිගට කියන්නේ කරන්නේ how are you? I'm fine. Thank you. And you. ඉතින් අපිට වැරදිලා අපි එකපාරට කවුරුන් අපිච්චාම අහනවා hello how are you? I'm fine thank you and you. එහෙම වරදිනවා. ඉස්කෝලේ how old are you කියලා අපි කියලා 10 years කියලා කියනවා. ඒක වරදිනවා. how old are you? I'm 10 years old are you? I'm fine. Then how are you? I'm fine. I'm dying. How are you? I'm dying. Why we කියලා කියනවනම් fine වගේ dying කියන්නේ. dying වගේ fine. එහෙම නැත්නම් F dying කියන්නේ. නැත්නම් D fine කියන්නේ. We're dying. මේ කොයි වෙලාවෙත් එන්නේ ඉවර වෙනවා. නිශ්චිත නිමාවක් කරනවා. මැරිලා ඉවරයි කියලා ගැන දුකයි දන්නේ කවුද? මැරෙමින් ඉන්න. ගමනක් නිමා කළ කෙනෙක් ගැන දුකින් අඬනවා නිමා කරමින් ඉන්න අය. මෙහෙම ප්‍රශ්නයක් මම අහන්න. ලෝකෝත්තරේ වයස 39යි. අම්මලා
2022 වෙසක් පොය වෙනකොට අම්මා උපදිනවා. එතකොට පුතාට 40. 2025 වෙනකොට බහ තෝරන ගියේ නම් එතකොට මෙයාට 2043ක් විතර වගේ. අවුරුදු 43 මේ මහත්තයාට හම්බ වෙනවා අවුරුදු 3 විතර චූටි දුවක්. මේ මහත්තයාට කියන්නේ මාමි කියලා. මේ මහත්තයා ඒ චූටි දුව කියන්නේ දුවේ කියලා. ඒ අම්මා නම් එතකොට අම්මා නෙමෙයිද? නෙමෙයි. අම්මා නෙමෙයි. නැචසෝ නැචායෝ. එක්සෝ නැචායෝ. අලුතින් නවතාවක් තියෙනවා. ඒක මේ අම්මා නෙමෙයි. ඒ දුවක් මට කියන්නේ. ඒක එහෙම වෙච්චාම ඒ දුව අපේ අම්මා නම් ඒ දුවට අවුරුදු 60 දී මේ මහත්තයාට කිව්වා. රායිත් සරයක් අම්මා දුව අම්මා වෙනකොට මාමා පුතෙක් වෙනවා. වැඩිහිටි සියලු දෙනා මෙතන ඉන්න මා ඇතුළු ක්‍රියාපාල මහත්තයා ඇතුළු සියලු දෙනා තව අවුරුදු 20කින් 25කින් නිශ්චිත වශයෙන් හෝ ඊට පෙර නිශ්චිත වශයෙන් ආයෙත් යන්න ඕන මොන්ටිසෝරි වලට. එතකොට දැන් මොන්ටිසෝරි වල ඉන්න ළමයි කවුද? ඒ අපේ සර්ලා මැඩම්. ඒ මොන්ටිසෝරි ළමයි ආය සර්ලා මැඩම්ලා වෙනකොට අපි ආයෙත් සරයක් මොන්ටිසෝරි ළමයි. අපි මොන්ටිසෝරි ළමයි වෙලා ඉන්න කාලේ ඉඳලා ආය අපි සර්ලා මැඩම්ලා වෙනකොට ඒ කාලේ හිටපු සර්ලා මැඩම්ලා Montessori ළමයි. So what we are doing? Exchanging bodies. ඇඟවල් කුමාරි කරනවා. ඇඟ කුමාරි කරනවා. එන මේ ඇඟට නමක් තියෙනවා. මේ ඇඟට හැඩක් තියෙනවා. මේ ඇඟට ඡායාරූපයක් තියෙනවා. මේ ඇඟට ලෙඩක් තියෙනවා. ඒ ඔක්කොම අයින් කරලා අපි වෙන එකක් අලුතෙන් ගන්නවා. ඒකට නියමිත වෙනම නම, ඒකට නියමිත වෙනම උපැන්න සාධකයක්, ඒකට නියමිත වෙනම නම්බරයක්, identity number එකක්, ඒකට නියමිත වෙනම නේද පිරිසක්, ඒකට නියමිත වෙනම ලෙඩ ගොඩක්. සෙන්ගෝල් කුමාරු කර මේ යන සංසාර ගමන තවත් එක් ඇඟක් නිමා කළා. මේ අම්මගේ මේ ෆොටෝ එක. මේ අම්මගේ උපන් දිනේට මාස 9කට පෙර ගත්තොත් වෙන ෆොටෝ එක. අපේ උපන් දිනේට මාස 9කට කලින් ෆොටෝ එකක් අරන් තිබුණා නම් ඒක වෙන ෆොටෝ එකක්. හිතන්නකො මම ඉතුරුනේ 1963. 1960 මගේ ෆොටෝ එකක් ගත්තා. ඒක වෙන ෆොටෝ එක. දැන් මේ ෆොටෝ එක 1960 මගේ ෆොටෝ එක ඊට වඩා කැත ඇති. මොකද ඊට වඩා ලස්සන වෙන්න දෙයක් නැති නිසා. 1960 ෆොටෝ එක ඊට වඩා කැත ඇති. දැන් මේ 2021 ෆොටෝ එක මම මැරිලා ගිහින් ඊගාවසරයක් උපදිනකොට ඒකේ ෆොටෝ එක ගන්න විදිහක් නැතුව ඇති. ඇයි? දිව්‍ය ලෝක කැමරා නැති නිසා. ඒක ෆොටෝස්. ඒක හින්දා පින්වත්නි hina වෙවි මේ කතා කරන්නේ කුමක් ගැනද? මරණය. මරණය විෂාදයේ කාරණාවක් නෙවෙයි. මරණය කඳුලට කරුණක් නෙවෙයි. මරණය අවබෝධයට කරුණක්. මරණය වටහා ගැනීම සඳහා වන මාතෘකාවක්. මරණය වනාහි කර්මස්ථානය. මරණය වනාහි අපට අවබෝධය ගෙන දෙන ආසන්නම සාධකයක්. මරණය වනාහි නිශ්චිත අත්දැකීම් අතර එකම නිශ්චිත අත්දැකීම. කාල
කවි කොච්චර ලියන්නද බනේ. ඒක හින්දා තරහ වෙන්න එපා. 200ක් මිනිස්සුන්ගේ වෙලාව ඉල්ලගෙන තමයි ශ්‍රියාපාල මහත්තයාට මම මේක අවස්ථාව දෙන්නේ. තරහ වෙන්න එපා. දෙපැයක් කියන්නම් 3 මාසෙට. කලින් කිව්වම මේ බණට අද මම එන්නේ නැහැ. ඒ ආරාධනා කරපු කෙනා ශ්‍රියාපාල මහත්තයා නෝනා. එතුමා මොකක්ද අපේ BMS education සංස්කෘති සුදර්ශී ධර්මදේශනා මහා සංවිධානය කළා. අපිට 4-5ක් විතර වගේ කියන්න පුළුවන් වුණා. ඒක දිගට කරමු. මේකෙන් ආරම්භ කරමු. එතුමාගේ යෝජනාවක් ඒක. ඒක දිගට කරමු. එක එක කලාකාරයන්ට එක එක දවසේ දායකත්වයේ බාර දෙමු. දායකත්වය කියන්නේ සල්ලි නෙවෙයි. සල්ලි වල සල්ලි කරන්නේ බඩ විකුණන්නේ නේ. පිරිස දැනුවත් කරලා ගෙන්න වැඩේ කරන්නේ. මගේ ගන්නේ මං එන්න. රෑනේ මේ නම් වැඩිය හොඳයි. සාකච්ඡා කරමු. ධර්මය කියන්නේ යථාව. යථාව කියන්නේ පරම ඇත්ත. ඇත්ත කතා කරන්න වෙලාවක් නැත්තම් මොකටද ඒ ඇත්ත? ඒ හින්දා ඔළුව සර්විස් කරගන්න මාසයකට දෙකකට සැරයක් මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරමු. පැය 2ක් විතර කතා කරමු. ඒකට මාසයකට විතර වලින් කලින් කල් වෙන් කරගමු. බ්ලොක් නොවන පාරක් තියෙන හින්දා වෙලාවට එන්න පුළුවන් වෙයි එතන. ඉතින් තුනුරුවන් සරණයි. අපේ බලාපොරොත්තුව රන්සිමාලාචාර්ය ශ්‍රියාපාල මැතිණියට පින්. ඒ ආදරණීය අම්මා දරුවෝ දෙන්නෙක් හැදුවා. දෙන්නම පුතාලා. අවුරුදු 62ක් වයස. අවසාන කටයුතු 17 වෙනිදා සිද්ධ කළේ. ශ්‍රියාපාල මහත්තයා වගේ හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබලා පුතාලා දෙන්න වගේ හොඳ පුතාලා දෙන්නෙක් ලැබලා බොහොම වාසනාවන්ත විදිහට ජීවත් වුණා. තරම අසනීප වුණා. මොකද අසනීප වුණා කියලා කියන්නේ එකක කල් පිකුත් වුණා. ඒ හින්දා අනිත් ඒවා ඩිසෝඩර් වුණා. ඒක තමයි අපිට වෙමින් තියෙන තාම වෙලා ඉවරනේ. වෙයි කිව්වට ළඟදී. ඒක නිසා මේ ඇඟ දාලා වෙන ඇඟක් ගන්න ගිය ඒ ආදරණීය මෑණියන් වහන්සේට මෙපින්නත්පත් වේවා. නිවන් සුව වේවා. මේ ශ්‍රියාපාල පරම්පරාවෙන්ද අපේ මහත්යාගේ නමින් නෝනා මහත්මියගේ නමින් අද පැමිණ සිටින මේ සියලු හිතෛෂී කලාකාරයන් ඇතුළු කොට හැම දෙනා නමින් අභාවයට පතන වෙත්නම් ඒ හැම දෙනාටම නිවන් සුව වේවා කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා